समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය අපේ ආධ්‍යාත්මික සුරක්ෂිතතාවය උදෙසා පාවිච්චි කරන්න අපි වග බලා ගන්න ඕන. තුර ධර්මය ජීවිතයට ගලප ගන්න ශ්‍රාවකෙක් අවංකව හෘද සාක්ෂියට එකඟව තමන්ව ගවේෂණය කරමින් තමන්ගේ අඩුපහඩු තේරුම් ගනිමින් තමන්ගේ ආධ්‍යාත්මය පරිස්සම් කරගන්න උත්සාහවත් වෙනවා. තුර ධර්මය හදාරන ශ්‍රාවකයෙක්ගේ ආවේනික ස්වභාවය එයයි. එවැනි ශ්‍රාවක භාවයක් තමයි වඩා ප්‍රතිඵලදායකව වඩා ඵලදායීව ධර්මයේ තුල ජීවමාන කරවන්නේ. ධර්මයේ තුල ජීවමාන වන ශ්‍රාවකයෙකුට මේ ධර්මී විශාල අනුග්‍රහයක්, විශාල උපකාරයක්, විශාල උදව්වක්ව පවතිනවා. එවැනි විශාල උදව්වක්ව පවතින ධර්මය මේ මොහොතේ ගලපාගෙන නිවෙන්න උත්සාහ කරන ශ්‍රාවකයෙකුට අද මේ දේශනාව උපකාර වෙන්නට අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අද දේශනා කරන දේශනාව උද්දේශ විභංග සූත්‍රය. මම හිතනවා උද්දේශ විභංගය පැහැදිලි කරන්න අඩුම දේශනා 4ක්වත් අවශ්‍යයි කියලා. නමුත් මේ දේශනාවේ සමස්ත අර්ථය එකතු කරගෙන අපි යම් තාක් දුරට තේරුම් කරන්න උත්සාහ කරනවා. මෙය ඔබට යම් බඳු මඟ පෙන්වීමක් වේවි කියලත් විශ්වාස කරනවා. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේට උද්දේශ විභංග. උද්දේශ විභංග කියන්නේ මොකක්ද ඇත්තටම? උද්දේශ විභංග කියලා කියන්නේ මූලික කාරණය විස්තර කොට විභාග කොට වදාළ දේශනාව කියන එකයි උද්දේශ විභංග කියන්නේ. ඒතර උද්දේශ විභංග කියනකොට විභංග දේශනා ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය, ඊට පස්සේ ධාතු විභංග සූත්‍රය, සච්ච විභංග සූත්‍රය. ඒතර විභංග සූත්‍ර කියන අර්ථයේ තියෙන විභාග කරලා, විස්තර කරලා, විභජනය කරලා මූලික කාරණේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ දානීය විස්තර කරලා දේශනා කරන එකට කියනවා මේ දක්ඛිනා විභංග කියලා. දානීය විස්තර කරනවා. මේ කර්මයේ විස්තර කරලා කියන එකට කියනවා කම්ම විභංග සූත්‍ර කියලා. චුල්ල කම්ම, මහා කම්ම විභංග සූත්‍ර කියලා තියෙන්නේ. සත්‍ය විස්තර කරලා කියන එකට කියනවා සච්ච විභංග කියලා. ඒ කියන්නේ මුලින්ම න්‍යායාත්මක කාරණයක් තියෙනවා. දැන් බුද්ධ දේශනාව තියෙන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනය කියලානේ අපි කියන්නේ. අංග 9කින් යුක්තයි නවාංග ශාස්ත්‍රු ශාසනය. අපි කතා කරන සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, උදාන, ඉති, උත්තක, අද්භූත, ධම්ම, වේදල්ල මේ විදිහට කතා කරන යන්නේ. මේ දේශනාවල තියෙනවා ඔය අතර තියෙනවා මේ සමහර දේශනා තියෙනවා ව්‍යාකරණ ස්වරූපයෙන්. ගාථා නැහැ, ව්‍යාකරණේ විතරක් පැහැදිලි කරලා තියෙනවා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ව්‍යාකරණ පර්යායක්.
ඒකයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ කියලා තියෙන්නේ. මේ ව්‍යාකරණය වදාළ කල්හි කියලා. ව්‍යාකරණ ස්වභාවයක්. ඒතකොට ව්‍යාකරණ ස්වභාවයෙන් පවතින දේශනාව විස්තරාත්මකව නැහැ. විස්තරාත්මකව නැහැ. මහණෙනි සම්මා දිට්ඨිය මෙයයි සම්මා සංකල්පයේ මෙයයි එම් විස්තර නැහැ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ එහෙම කියන්නේ යනවා. ව්‍යාකරණයක් තියෙන විස්තර නැහැ. ඒතරොනේ ව්‍යාකරණයේ විස්තර කරන එකට කියනවා විභංග කියලා. එහෙම නැත්නම් ධම්මචක්කපවත්තන සූත්‍රයේට දේශනා කරපු විභංගය මොකද්ද? විභංගය තමයි සච්ච විභංග සූත්‍රය. ඒතර ධම්මචක්කපවත්තන සූත්‍රයේ තේරෙන්නේ නැති කෙනෙකුට සච්ච විභංග සූත්‍රය බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒතර විභංග කියන්නේ විස්තර වශයෙන් දේශනා කරනවා කියන අදහසයි. දැන් මේ උද්දේශ විභංගය කියලා කියන්නේ මුලින් දේශපු උද්දේශය විභාග කරලා වදාළ දේශනාව කියන කාරණයයි. මේ උද්දේශ විභංගය අපට ඊටාම වැදගත් දෙයක්, බොහොම ගැඹුරට යන දෙයක්. මේ කියන්නේ කාරණා තුනක් ක්‍රමානුකූලව ගැඹුරට යන පිළිවෙලක් තියෙනවා. ඒ කාරණා තුන දේශනාව අවසන් වෙනකොට ඔබට තේරෙවි. එතකොට මේ කාරණා, ඒ කියන්නේ කාරණා ක්‍රමානුකූලව දියුණු කර ගනිමින් ඉදිරියට යනකොට වැඩෙන ගුණධර්මයක්, ඒ ගුණධර්මයටවත් නොඇලී පුහුණු කරගෙන ගිහින් අපේ දේශනා රටාවේ ප්‍රධාන කාරණය වෙච්ච අර පංචස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධයකින් දේශනාව හමාර කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක තමයි කෙලින්ම දැන් ධ්‍යාන සමාපatti දියුණු කරන තැනට ශ්‍රාවකයා අරගෙන එනවා. ඊට පස්සේ ධ්‍යානයේට ඇලිච්ච විඥානයක් පවත්වන එකත් පලිබෝධයක් විදියට පෙන්නවා. ඒ තුලත් තමන්ගේ විඥානීය ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා එහි නොහැලෙන තත්වයට පත් කරනවා. ඒ පත් කිරීමෙන් ඊට පස්සේ පංචස්කන්ධයේ උදේවැය දකින්න ශ්‍රාවක භාවයක් හදලා ඒ ශ්‍රාවක භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන විදිහ ගැන පැහැදිලි වෙනවා. දැන් මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒතර සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ ස්වාමින් වහන්සේලාට වදාළ බොහොම ලස්සන දහම් කාරණයක්. ඇත්තටම මේ සූත්‍රය ළඟ තබාගෙන මේ පාලි සූත්‍රය ළඟ තියාගෙන මේක විස්තර කරන්න උත්සාහ කරන්නේ. හේතුව තමයි මේක එක ධර්ම කාරණයක්වත් මගේ හැරෙන්නේ නැත්නම් මම වඩා සතුටුයි. ඒකයි මේ සූත්‍රයේ අපි ගොඩක් වතාවක් අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තියෙන සමහර දේවල් පොඩ්ඩක්වත් මගේ හැරෙන්නේ නැත්නම් හොඳයි කියන අදහසයි මගේ අදහස. මොකද මේ උද්දේශ විභංගය වගේ දේශනාවක් මේ බුද්ධ ශාසනය අපි තාම ප්‍රවේශමෙන් අනාගතයට දායාද කරන්න ඕන දෙයක්. උද්දේශ විභංගය කියන එක ඊටාම වැදගත් දෙයක්. ඒකයි මම කිව්වේ දේශනා 4කට 5කට අදාළ කාරණායි මේ තුල විස්තර වෙන්නේ. නමුත් ඒක අපි පුළුවන් තරම් කෙටියෙන් උත්සාහ කරගමු තේරුම් ගන්න. දේශනාව පටන් ගන්නේ උද්දේශ විභංගංකෝ භික්කවේ දේසිස්සාමීති. පින්වත් මහණෙනි, ඔබට මූලික දේශනාව විස්තර කරන්නම්. මූලික දේශම විස්තර වශයෙන් දේශනා කරන්නම් උද්දේශ විභංගය. එතකොට උද්දේශ විභාගයේ මූලික දෙසීම විස්තර වශයෙන් කියන්නම්. තංසුනාත මහණෙනි, හොඳින් අහන්න. සාදුකං මනසිකරෝත, ඒ වගේම මහණෙනි හොඳට මනසිකාරය කරන්න. බාසිස්සාමීති, මම දේශනා කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නෙ. අහම් බන්තේති කෝ තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒත් හදවෝච. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂු සංඝයා එහෙමයි ස්වාමීනි කියලා හොඳට සකසුරුවන් වෙලා ලෑස්ති වුණා මේ උද්දේශ විභංගය අහගන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම එකක්. මේක තමයි මේ දේශනාවේ සම්පූර්ණ සාරය. මොකද්ද සාරය? තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය යතා යතස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සෙය. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා බහිද්ධා භික්ඛවේ විඥානේ අවිතක්කතෝ
අවිසට සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති මරණ දුක්ඛ සමුදය සම්භවෝන හෝති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ටායාසනා විහාරම් පාවිසි. එතකොට මේක තමයි මේ දේශනාවේ මූලික හරය. තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං. උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි යම් ආයුරකින් සසඳමින් තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය යම් ආයුරකින් සසඳමින්. සාමාන්‍ය කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසයි මම මේ පාට සහිතව යම් තාක් දුරට තේරුම් කරන්න හදන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වැදාළ කාරණය අපිට තේරුම් ගන්න බොහොම දුෂ්කර වෙනවා. තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං. යම් ආයුරකින් සසඳමින්, දැන් මේක කලබල වෙන්න එපා තේරෙන්නේ නැහැ කියලා. අපි ඒක පස්සේ හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු. යම් ආයුරකින් සසඳමින් නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඥාණය බාහිරට වික්ෂිප්ත නොවි. ඒ විඥානේ බාහිරට වික්ෂිප්ත නොවි. උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං. බාහිරට වික්ෂිප්ත නොවි නොවිසිරී තියෙනවා නම් අවිකිත්තං නොවිසිරී තියෙනවා නම් අවිසටං බුදුරජාණන් වහන්සේ වදාරනවා අභ්‍යන්තරයට නොපිහිටා තියෙනවා නම් උපාදානයේ නොවි කම්පා නොවි තියෙනවා නම් අනුපාදාය න පරිතස්සෙය්‍ය. උපාදානයේ නොකට කම්පා නොවි තියෙනවා නම් ඒ භික්ෂුව ඒ අයුරින් නුවණින් විමසනවා. ඔන්න ඔහොම එකක් කියනවා. ඒ භික්ෂුව ඒ අයුරින් නුවණින් විමසනවා. කොහොමද විමසන්නේ? තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේ යතා යතස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් භික්ෂුවක් විඥාණයට බාහිරට වික්ෂිප්ත නොවි විසිරී නැතුව තියෙනවා නම් අභ්‍යන්තරයේම නොපිහිටා තියෙනවා නම් උපාදානයේ නොකොට කම්පා නොවි තියෙනවා නම් ඒ අයුරින්ම සසඳමින් නුවණින් විමසනවා වගේම මහණෙනි විඥාණයට බාහිරට වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඒතර බාහිරට වික්ෂිප්ත වෙන්නේ නැහැ කියන එක නිකන් කෙනෙකුට හිතා ගන්න බෑ මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි විඥානේ බාහිරට දැන් අභ්‍යන්තරය ගැන මුලින් කතා කළා අජ්ජත්තික වශයෙන්. දැන් මතක් කරනවා බාහිරට වික්ෂිප්තව නොවිසිරි ආධ්‍යාත්මේ නොපිහිටා තියෙනවා නම් උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනා මත්තේහි ජරා මරණ දුක හට ගැනීමකින් තොරව සම්පූර්ණ නිදහස් වෙනවා කියලා කතාවක් කියනවා. දැන් මේක මොකුත් අපිට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද්ද? මේ කාරණා දෙකක් කියනවා. මොකද්ද? විඥානයේ බාහිරට වික්ෂිප්ත නොවිසිරී තියෙනවා නම් කියලා එකක් කතා කරනවා. ඊළඟට කියනවා ඒ වගේම විඥානය බාහිරට සම්පූර්ණයෙන්ම විඥානය උපාදාන රහිතව අභ්‍යන්තරේ නොපිහිටා තියෙනවා නම් කියලා වෙන එකක් කතා කරනවා. බාහිරට විඥානයේ පිහිටීමක් ගැන කතා කරනවා. අභ්‍යන්තරයේ පිහිටීමක් ගැන කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බාහිරට පිහිටන්නෙත් නැතුව අභ්‍යන්තරයට පිහිටන්නෙත් නැතුව උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මේ ජරා මරණ දුක හට ගැනීම වෙන්නේ නැහැ කියලා පනවනවා.
බාහිර විඥානයේ පිහිටීමයි අභ්‍යන්තර විඥානයේ පිහිටීමයි පිහිටන් නැත්තම් ඔන්න ඒක තමයි එකම හකුලලා කියනවනම් පිහිටන් නැත්තම් උපාදාන රහිතව තියෙනවනම් කම්පා නොවී තියෙනවනම් ඒ භික්ෂුවගේ ජරා මරණ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ටායාසනා විහාරම් පාවිසු ආසනින් නැගිටලා පිටත් වෙලා වැඩියා. ඔච්චරයි කිව්වේ. මොකද්ද කිව්වේ? විඥානයේ අභ්‍යන්තරයට පිහිටන්නෙත් නැත්තම් බාහිරට පිහිටන්නෙත් නැත්තම් නොවිසිරී තියෙනවා නම් يعني අභ්‍යන්තරයට විසිරෙන්නෙත් නැහැ බාහිරට විසිරෙන්නෙත් නැහැ අභ්‍යන්තරයට පිහිටන්නෙත් නැහැ බාහිරට පිහිටන්නෙත් නැහැ වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. ඒ වික්ෂිප්ත නොවී තියෙනවා නම් ඒ ආධ්‍යාත්මික නොපිහිටා තියෙද්දී ඒක පිහිටලා නැතුව තියෙද්දී උපාදාන රහිතව අකම්පිතව ජරා මරණ දුක හමාර වෙනවා කියලා කාරණයක් වදාලා. එතකොට මෙන්න මේ කාරණය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ නැහැ. උන්වහන්සේ කෙලින්ම ආසනෙන් නැගිට්ටා. ආසනෙන් නැගිටලා කෙලින්ම වැඩම කළා. දැන් මේක අහගන්න විදියක් නැහැ. මොකද අභ්‍යන්තරයේ පිහිටන කතාවක් කියනවා, බාහිරට පිහිටන කතාවක් කියනවා. ඒත් එක්කම විසිරීමක් ගැන කියනවා. අභ්‍යන්තරයටත් විසිරෙනවලු, බාහිරටත් විසිරෙනවලු විඥාණය. ඉතින් මේ විසිරීමක් ගැනත් කතා කරලා මොකක්වත් විස්තර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැගිටලා බැඩියා. ඉතින් මේක විස්තර කරන්න පුළුවන් කාටද කියලා දැන් මේ ස්වාමීන් වහන්සේලාට හරි ගැටලුවක්. කාගෙන්ද මේක අහගන්නේ? දැන් උන්වහන්සේලාට හරි හදිස්සියක් තියෙනවා මේක අහගන්නනේ. හරි උමනාවක් තියෙනවා මේ කතාව අහගන්න. නමුත් අහගන්නේ කාගෙන්ද? මේ විසිරීම සහ නොපිහිටීම ගැන කියපු කතාව කොහොමද කාගෙන්ද අහගන්නේ කියලා මේ හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරලා බැලුවා කාගෙන්ද අහන්නේ මේවා විස්තර කරලා කියන්න පුළුවන් කාටද කියලා. මේ සංඝයා අතර හොයලා බලනකොට මේ සංඝයා අතර ඒ කාලේ පොදු අදහසක් තිබුණා. කෙටියෙන් හකුලවල කියපු දෙයක් විස්තර කරනවා නම් මහා කච්චායන මහරහතන් වහන්සේ ඒකට හරිම දක්ෂයි කියලා දැනන් හිටියා. මහා කච්චායන මහන්සේ මේ වගේ කාරණයක් විස්තර කරන්න දක්ෂයි කියලා හිතාගෙන මහා කච්චායන මහරහතන් වහන්සේව හොයාගෙන මේ හාමුදුරුවෝ ඒ වෙලාවෙම වැඩම කළා. කල්පනා කර ගියා. මහා කච්චායන හාමුදුරුවෝ යම් තැනකද ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ හාමුදුරුවෝ පිටත් වෙලා ගියා. මේ මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහින් ওই කතාව ඒ විදිහටම උන්වහන්සේ ඉදිරියේ කිව්වා. ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ යතා භික්කවේ භික්ඛු උපපරික්කයේ යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං කියලා උන්වහන්සේ මතක් කළා. යම් අයුරකින් සසඳමින් නුවණින් විමසන භික්ෂුව ඒ නුවණින් විමසීම මුල් කරගෙන විඥානේ බාහිරටත් වික්ෂිප්ත වෙන්නේ නැතුව නොවිසිරී තියෙනවා නම් අභ්‍යන්තරයේ විඥානයේ පිහිටන් නැතුව නොවිසිරී තියෙනවා නම් උපාදානීය වෙන්නේ නැතුව කම්පාවක් ඇති වෙන්නේ නැතුව ඒ විදිහටම නුවණින් විමසන භික්ෂුව ඒ විමසන විදිහටම බාහිරටත් විඥානයේ පිහිටන් නැහැ අභ්‍යන්තරයටත් විඥානයේ පිහිටන් නැහැ උපාදාන රහිතව අකම්පිතව ඒ විදියට ජීවිතේ ගොඩනගාගත්ත භික්ෂුව ජරා මරණ දුක හට ගැනීමක් නැතුවම සම්පූර්ණයෙන් සියල්ල නිරුද්ධ වෙලා යනවා කියලා කතාවක් දේශනා කළා. ඒ දේශනා කරලා ඉදං මත්වා සුගත උට්ටායාසන විහාරම් පාවිසි නැගිටලා බුදුරජාණන් වහන්සේ වැඩියා. අපිටම කල්පනා වුණා කාගෙන්ද මේක අහගන්නේ? කවුද මේක දන්නේ? කාගෙන් ඇහුවොත් උත්තරයක් හම්බ වෙන්නේ කියලා අපිට හරි ප්‍රශ්නයක් තිබුණා මේ ගැන. ඉතින් එහෙම හිතෙනකොට අපිට ඔබ වහන්සේවයි මතක් වුණේ. ඔබ වහන්සේ හොයාගෙන අපි ආවේ ඔබ වහන්සේගෙන්වත් මේ අභ්‍යන්තරයට බාහිරට පිහිටන් නැති විඥානයක් ගැන කියපු කතාව විස්තර වශයෙන් දැනගන්න පුළුවන්ද කියලා දැනගන්නයි ආවේ. ඉතින් ඔබ වහන්සේ අනේ අපිට දේශනා කරන සීක්වා කියලා මතක් කරා. ඒතර උන්වහන්සේ මතක් කරනවා සෙය්‍යතාපි ආවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසි සාර පරියේසනං චරමානෝ මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව මූලං අතික්කම්ම කන්දං සංකාපලසෝ මේ විදිහට කියගෙන යනවා. මේ ඒක හරියට ආයුෂ්මතුනි
දැන් මේ මහා කච්චායන හාමුදුරුවෝ ඉස්සරහ කියනෝනේ මේ ඔබ වහන්සේගෙන් මේක අහගන්න ආවේ වෙන අහගන්න කෙනෙක් නැහැ. ඔබ වහන්සේගෙන්වත් මේක විමසන්නම් කියලා ආවේ කියලා. එතකොට උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. හොඳයි මන් ළඟට ආපු එක මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මංගෙන් තමයි මෙහෙම අහගන්න වෙන්නේ. එහෙම කතාවක් කිව්වේ නැහැ. උන්වහන්සේ මතක් කරනවා ඒක හරියට මේ වගේ දෙයක් කියනවා. ආයුෂ්මතුනි මේ ඔබලා මා අමුතු වැඩන්නේ දැන් මේ කරලා තියෙන්නේ. අරටුවෙන් ප්‍රයෝජනයක් ඇති මිනිහෙක් අරටුව ප්‍රයෝජනයට ගන්න මිනිහෙක් අරටුව හොයාගෙන යන මිනිහෙක් අරටුවත් අත්හැරලා මුලත් අත්හැරලා කඳත් අත්හැරලා කොලාතු වල අරටුව හොයනවා වගේ වැඩක් නෙමෙයි මේ කරන්නේ. මොකද්ද? අරටුව හොයාගෙන යන මිනිහෙක් යට ප්‍රයෝජනේ තියෙන අරටුවෙන් නමුත් අරටුවත් අතහැරලා මුලත් අතහැරලා කඳත් අතහැරලා අතුවල අරටුව හොයනවා වගේ වැඩක් මේ කරලා තියෙනවා. ඔය වගේ කතාවක් තේරෙන්නේ ඔය වගේ කතාවක් විස්තර වශයෙන් කියන්න දන්න අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ වගේ කතාවක් කරනවා නම් දක්ෂ. උන්වහන්සේ තමයි මේ බුද්ධ සසුනේ අරටුව. එතකොට අරටුව හොයන මිනිස්සෙක් ඒ අරටුව අතහැරලා මුලත් අතහැරලා කඳත් අතහැරලා කොලාතු වල මන් නිකන් කොලාතු වගේ. බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ අරටුව නම් මම නිකන් කොලාතු ටිකක් වගේ. කොලාතු වල අරටුව හෙව්වට ආයුෂ්මතුනි කොලාතු වල අරටුව හම්බ වෙන්නේ නැහැ. ඔබලා දැන් මේ අරටුව හොයනවා අරටුව කොලාතු වල හොයනවා වගේ වැඩක් නේද මේ කරන්නේ කියලා. එතකොට අර හාමුදුරුවෝ කියනවා නෑ බුදුරජාණන් වහන්සේටම තමයි මේ කතාව තේරෙන්නේ. ඒක අපි දන්නවා. උන්වහන්සේමයි මේ ගැන දක්ෂ. උන්වහන්සේමයි මේ ගැන දේශනා කරන්න දන්නේ. උන්වහන්සේටමයි මේ කතාව තේරෙන්නේ. උන්වහන්සේගේ හදමණ්ඩලයේමයි මේ ධර්මයේ උපන්නේ. උන්වහන්සේගේ මුව මණ්ඩලින්මයි මේ ධර්මයේ විවෘත වුනේ. ඒක ඇත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ පවා ඔබ වහන්සේව අගය කරලා තියෙනවා. ධර්මයේ පිහිට කරගත්ත සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පවා කෙටියෙන් කියපු දෙයක් ඔබ වහන්සේ විස්තර කරන්න දක්ෂයි කියලා උන්වහන්සේලා ඔබ වහන්සේ අගය කරලා තියෙනවා. ඒ නිසා අපිට ඔබ වහන්සේ දේශනා කරන්න මේක බුදුරජාණන් වහන්සේට තමයි තේරෙන්නේ. ඒ වුණාට කමක් නැහැ ඔබ වහන්සේ අනුකම්පාවෙන් අනේ අපිට දේශනා කරන්න. තේනහා උසෝසුනාත හොඳයි ආයුෂ්මතුනි. එහෙනම් අහන්න සාදුකං මනසිකරෝත ආයුෂ්මතුනි එහෙනම් හොඳට මනසිකාරය කරන්න. දැන් ඔච්චර අහන නිසා මම කියන්නම් වාසිස්සාමීති මම කියන්නම් කියනවා. නුවණින් තේරුම් ගන්න මම කියා දෙන්නම් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියාපු පාඩේ කියන මොකද්ද? තථාතථා භික්කවේ භික්ඛු උපපරික්ඛෙය්‍ය යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සෙය්‍ය බහිද්ධා භික්කවේ විඥානේ අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතෝ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ සමුදය සම්භවෝති කියන කතාව. මොකද්ද මේ කතාව? ඊට පස්සේ උන්වහන්සේ ආයෙත් මතක් කරනවා මේ පාඩේම මතක් කරනවා. මොකද මට මේ පාඩය පුන පුනා නැවත කියන්න උවමනාව තියෙන්නේ මේ දේශනාවේ සාරය මේ තුල තියෙන නිසායි. මහණෙනි යම් කෙනෙක් යම් අරුරකින් නුවණින් විමසන භික්ෂුවක් විඥාණයට බාහිරට වික්ෂිප්ත නොවිසිරී තියෙනවා නම් ඒ කියන්නේ බාහිරට විඥාණය විසිරිලත් නැහැ බාහිරට විඥාණය පිහිටලත් නැහැ. එතකොට අභ්‍යන්තරයේ තුල විඥාණය පිහිටලත් නැහැ. දැන් මෙතන ලියා ගන්න ඕන මොකද්ද මේ බාහිරට විඥාණය පිහිටනවා කියන කතාවයි. දැන් ඒකයි මේ අහන්නේ. අභ්‍යන්තරයේ තුල විඥාණය පිහිටලත් නැහැ. අභ්‍යන්තරයේ තුල විඥාණය විසිරිලත් නැහැ. එතකොට දැන් දැනගන්න ඕන මොකද්ද මේ අභ්‍යන්තරයේ බාහිරට විඥාණය විසිරෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම විසිරිලා නැති ජීවිතයේ තුල කම්පා නොවී තියෙනවා නම් ඒ කියන්නේ කම්පනයක් නැහැ කියනවා. ඒ විදිහට නුවණින් සසඳමින් විමසන භික්ෂුවගේ කම්පණේ නැහැ කියනවා. විඥානේ බාහිරටත් වික්ෂිප්ත වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ වගේම විසිරෙන්නෙත් නැහැ කියනවා. ආධ්‍යාත්මික විඥානේ පිහිටන්නෙත් නැහැ කියනවා. විසිරෙන්නෙත් නැහැ කියනවා. අනේ පිහිටන්නෙත් නැති විසිරෙන්නෙත් නැතු තැනක උපාදානෙ රහිත වෙනවා කියනවා. එතන විඥානේ එතන අකම්පිතව ඉන්නේ කියනවා. ඒ අකම්පිතව ඉන්න කෙනාගේ
ජීවිතයේ මත්තෙහි ඉපදීම ජරා මරණ ආදී දුක හටගන්නේ නැහැ කියලා කියනවා. ආයුෂ්මතුනි මෙන්න මේකයි නේද බුදුරජාණන් වහන්සේ වදාළේ. කතංචාවසෝ බහිද්දා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. ආයුෂ්මතුනි විඥාණය බාහිර අරමුණට වික්ෂිප්තව විසිරිලා තියෙනවාය කියලා කියන්නේ කවර කරුණක් මතද? දැන් මේ කියන්නේ මොකක්ද? බාහිර අරමුණට විඥානයේ විසිරිලා තියෙනවා කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? මේ බාහිරට විඥානයේ විසිරෙන කතාවයි කියන්නේ. ඔන්න පළවෙනියෙන් බුද්ධ ශ්‍රාවකෙක් දැනගන්න ඕන කොටස. මම කියන්නේ පියවර 3කින් දැනගන්න ඕන දහම් කොටස් 3ක්, ධර්ම කාරණා, ධර්ම පරිච්ඡේද 3ක් මෙතන විස්තර වෙනවා කියලා. දැන් පළවෙනියෙන්ම බුද්ධ ශ්‍රාවකෙක් බාහිරට විඥානයේ විසිරීමේ අර්ථයේ තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්න ඕන. කතංචාවසෝ බහිද්දා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. ආයුෂ්මතුනි විඥානයේ බාහිර අරමුණට වික්ෂිප්තව විසිරීලා තියෙනවා කියලා කියන්නේ කවර කාරණයක් මතද? මොන කාරණයක් මතද විඥානය එහෙම කතා කරන්නේ? උන බාහිරට විඥානය විසිරීලා තියෙනවා කියන කාරණේ මේ පැහැදිලි කරන්නේ. උන්වහන්සේ මතක් කරනවා ඉදාවුසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ආයුෂ්මතුනි ඇසින් රූපයක් දැකලා ඒ රූප නිමිත්ත අනුව යම් භික්ෂුවක්ගේ විඥානය තියෙනවා නම් මොකද්ද? දැන් මේ බාහිරට විඥානේ විසිරීලා තියෙන භික්ෂුවට කවදාවත් ධර්මය අල්ලන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන කාරණේ මහා කච්චායනයන් වහන්සේ වදාරනවා ඉදාවුසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. එතකොට යම් වෙලාවක ඇසින් රූපයක් දැකලා ඒ නිමිත්ත අනුව භික්ෂුවගේ විඥානේ තියෙනවා නම් ඒ විඥානේ තියෙනකොට පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා රූප නිමිත්තස්ස දාහතිතං. උන්වහන්සේ මතක් කරනවා බාහිර රූපයේ කෙරෙහි විඥානයේ පීඨලා තියෙනවා නම් ඒ රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් ගිජු වෙලා ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයෙන් බැඳිලා ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා ඉන්නවා නම් බාහිර අරමුණට විඥානයේ වික්ෂිප්තව විසිරිනවා කියලා කියන්නේ ඔන්න ඔය එකටයි. බාහිර අරමුණට විඥානයේ වික්ෂිප්තව විසිරෙනවා කියලා කිව්වේ මොකටද? මෙන්න මේකටයි. ඔන්න අපේ සරල අදහස. ඇසින් රූපයක් දැකලා ඒ රූප නිමිත්ත අනුව ඒ භික්ෂුවගේ විඥානේ තියෙන්නේ. රූප නිමිත්තේ තමයි දැන් විඥානේ පැද්දි තියෙන්නේ. බාහිර රූප නිමිත්තේ. එතකොට මේ බාහිර රූප නිමිත්තේ විඥානය බැසගෙන තියෙනකොට ඒ රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයටත් ගිජු වෙලායි පවතින්නේ. එතකොට මේ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳිලා පවතින්නේ. ගිජු වීමත් එක්කම රූප ආස්වාදයට බැඳිලා පවතිනවා. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයේ නැමැති සංයෝජනෙන් යුක්තවයි දැන් ඉන්නේ. සංයෝජනෙන් යුක්ත ඉන්නවා නම් බාහිර අරමුණට වික්ෂිප්තව විසිරුණා කියලා කියන්නේ ඕකටයි. බාහිර අරමුණට විඥානෙ විසිරුණා කිව්වේ ඔන්න ඕකටයි. එතකොට මෙන්න මේක තමයි බාහිර අරමුණට හිත විසිරීම. එතකොට දැන් මෙතන පින්වත්නි ආයතන හයේම කියවීම මේ විදිහටම කියනවා. කොහොමද? උන්වහන්සේ මතක් කරනවා මේ බාහිර අරමුණට හිත විසිරලා තියෙනවා කියන්නේ මොකද්ද? දැන් කන පැත්තෙන් ගත්තොත් කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්ද නිමිත්ත අනුව යම් ශ්‍රාවකයෙකුගේ විඥානේ තියෙනවා. ඊට පස්සේ ඒ ශබ්ද නිමිත්ත කෙරෙහි ආස්වාදයකිනුත් ගිජු වෙලා තියෙනවා. සින්දු අහනකොට එහෙම ආස්වාදයකිනුත් ගිජු වෙලා තියෙනවා. ඒ ශබ්ද නිමිත්ත කෙරෙහි ආස්වාදයෙන් බැඳිලා ඉන්නේ. ඊට පස්සේ බැඳුනහම මොකද වෙන්නේ? නැවත ඒ ආස්වාදේ හොයනවා. එතකොට නැවත හොයන ගතියක් තියෙනවා. එතකොට නැවත හොයනකොට මොකද වෙන්නේ පින්වත්නි? ආස්වාදේ නැමැති සංයෝජනය ඒ භික්ෂුව වෙලා ගන්නවා. ඒ ආස්වාදේ නැමැති සංයෝජනයේ ඒ භික්ෂුව වෙලා ගත්තට පස්සේ ඒකට කියනවා බාහිර අරමුණට විඥානයේ වික්ෂිප්තව විසිරුණා කියලා. එහෙමනම් බුද්ධ ශ්‍රාවකයෙක්ගේ ප්‍රධාන පියවරක් විදියට මේ ආයතන හයේ ක්‍රියාවලිය තුල
තමන් පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේක කරගන්න බැරි වෙලා තියෙන්නේ. එමනම් පළවෙනියෙන් ධර්මයට එන ශ්‍රාවකෙක් මේ ඔක්කොම පැත්තකින් තියලා වර්තමානීය සිහිය පවත්වන්න පටන් ගන්න ඕන. වර්තමානීය සිහිය පවත්වන්න පටන් ගන්න ඕනේ. ඒතකොට වර්තමානීය සිහිය පවත්වනකොට එතකොට වර්තමානීය සිහිය පවත්වනවා කියන්නේ රූප දකින්න නැතුව ඉන්න එකද? රූප දකින්න නැතුව ඉන්න එක නෙමෙයි. ශබ්ද අහන්න නැතුව ඉන්න එක. ශබ්ද අහන්න නැතුව ඉන්න එක නෙමෙයි. කොහොමද සාමාන්‍ය මිනිස්සෙක් ශබ්ද අහන්න නැතුව ඉන්නේ? ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ඉන්න එකද? නෑ, ඒක නෙමෙයි. දිවට රහ දැනෙන්නේ නැතුව ඉන්න එකද? ඒක නෙමෙයි. ශරීරයට පහස දැනෙනවා. එතකොට ශරීරයට පහස දැනෙනවා, මනසටත් අරමුණු දැනෙනවා. එතකොට මේ දැනීම තුල පින්වත්නි, දැකීම තුල, ඇසීම තුල ඒ අහන, දකින, දැනෙන, හිතන දේවල් කෙරෙහි අපේ ජීවිතේ නිමිත්තක් පහළ කරගෙන විඥාණය ඒ ඔස්සේ යන තැනකට හදාගන්න නැත්නම්, ඒ නිමිත්ත කෙරෙහි ආස්වාදයට ගිජු වෙලා නැත්නම්, ඒ ආස්වාදයට බැඳිලා නැත්නම්, ගිජු වුණාම ආස්වාදයට බැඳෙනවා. මේක ගිජු වීම නිසායි ආස්වාදයට බැඳෙන්නේ පින්වත්නි. බැඳුනට පස්සේ ආස්වාදේ නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්නවා නම් ඒකට කියනවා බාහිරට විඥානයේ වික්ෂිප්තව විසිරුණා කියලා. මොකක්ද ඒකට කියන්නේ? බාහිරට විඥානයේ වික්ෂිප්තව විසිරුණා කියලා. එහෙනම් බහිද්දා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති කිව්වේ මොකද්ද? දැන් හොඳට පැහැදිලි. විඥානයේ බාහිරට විසිරෙන්න නොදී, බාහිරට ගිජු වෙන්න නොදී, බාහිර අත්දකින්න ලෝකයට ගිජු වෙන්න නොදී, ඊට පස්සේ නිමිති වලට ආස්වාදයෙන් බැඳෙන්න නොදී, ආස්වාදේ නැමැති සංයෝජනයක් විදියට ඒක උඩුදුවන්න නොදී, බාහිරට විඥානයේ වික්ෂිප්තව විසිරෙන්න නොදී පරිස්සම් කර ගැනීම බුද්ධ ශ්‍රාවකයෙක්ගේ පළවෙනි පියවර. පියවර 3යි නම් ඒකේ පළවෙනි පියවර. කතංචාවසෝ බහිද්දා විඥානං අවිකිත්තං අවිසටන්ති උච්චති. දැන් ඒකේ අනිත් පැත්තට කියනවා. කවුද මේ කියන්නේ? මහා කච්චායන හාමුදුරුවෝ. ආයුෂ්මතුනි විඥානය බාහිර අරමුණට වික්ෂිප්ත නොවි නොවිසිරා තිනවා කියන්නේ කවර අරමුණක් මතද? දැන් ඕකෙම අනිත් පැත්ත. ඔය අපි කියපු කතාවෙම අනිත් පැත්ත. එතන උන්වහන්සේ මතක් කරනවා ආයුෂ්මතුනි විඥානය බාහිර අරමුණට වික්ෂිප්තව නොවි නොවිසිරී පවතිනවා කියන්නේ මෙන්න මේ ආවුසේ අදහසින්. මොකද්ද? ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූප නිමිත්ත අනුව ඒ භික්ෂුව විඥානේ තියන්නේ නැහැ. රූප නිමිත්ත අනුව විඥානේ තියන්නේ. රූප නිමිත්ත කෙරෙහි ආස්වාදයට ගිජු වෙලා නැහැ. නිමිත්ත කෙරෙහි විඥානේ තියන්නේ කියන්නේ ගිජු වෙලා නැහැ කියන එකයි. ගිජු වුණාට පස්සේ මොකද වෙන්නේ? ගිජු වුණාට පස්සේ ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳෙනවා. දැන් මෙතන මේ භික්ෂුවගේ ආස්වාදයට බැඳීමක් නැහැ. ආස්වාදයට බැඳීමක් නැති නිසා ඒ ආස්වාදයේ නැමැති සංයෝජනයෙන් යුක්ත වීමක් නැහැ. සංයෝජනයෙන් යුක්ත වීමක් නැති නිසා ඒ භික්ෂුව බහිද්දා විඥානං අවිකිත්තං අවිසටන්ති උච්චති. ඒ භික්ෂුවගේ ජීවිතේ විඥානේ බාහිරට වික්ෂිප්තව විසිරුණා කියන කාරණේ වෙන්නේ නැහැ කියනවා. ඒතර එහෙනම් පළවෙනි පියවර විදිහට බාහිර අරමුණට හිත විසිරෙන්නේ නැති විදිහට පවත්ව ගන්න ඕන. මෙතන සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන මානසික ක්‍රියාවලිය අපි පුළුවන් තරම් තේරුම් ගන්නත් බලන්න ඕන පින්වත්. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි. දැන් උදාහරණයක් විදිහට අපිට මේ අපේ තියෙන අවිද්‍යාව නිසා අපිට හිතෙන්නේම මේ සම්පූර්ණයෙන්ම අපේ ඔළුව වැඩ කරන්නේ අපිට දැනෙන්නේ පින්වත්නි මේ ක්‍රියාවලිය තුළ ඇහැටමයි පේන්නේ, කනටමයි ඇහෙන්නේ වගේ අදහසක් අපට එන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදයේ ක්‍රියාවලිය නිසා අපි ඇත්තට මේකේ වැදගත්ම දේ තමයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි දකින්නවා කියලා දෙයක් නොවේ අත්දකින්නේ, දැනගන්නවා කියන එකයි අත්දකින්නේ. එතකොට දකින්නවා කියන ස්වභාවයට වඩා ධර්මයේ එකඟ වෙන්නේ දැනගන්නවා කියන ස්වභාවයට. ඒ දැනගැනීම තුළ තමයි ඔය කියපු මුලින් කියපු සියලු ක්‍රියාවලින් ඇති වෙන්නේ. හිත ඒ කියන්නේ විඥානේ බාහිරට විසිරෙන්නේ දැනගන්නවා කියන ස්වභාවය මතයි. එතකොට රූපය දකින්නවා නෙමෙයි දැනගන්නවා කියන ස්වභාවයයි පවතින්නේ. දැන් අපි හිතමු අපි දන්නේම නැති භාෂාවක් මොකක් හරි පොතක තියෙනවා. එතකොට මේ පොතේ තියෙන භාෂාව දන්නේ නැති කෙනාට නිකම්ම සටහනක් විතරයි ඒක.
සමහර විට ඒකේ බැනලා තියෙනවා කියලා හිතන්න. එතකොට ඒකම දකින තව කෙනෙක් ඒ භාෂාව දන්න, ඒ භාෂාව ගැන පළල් අදහසක් තියෙන කෙනෙක් ඒක දැක්කොත් එහෙම එයාට මොකද වෙන්නේ? එයා කැළඹෙන්නේ නැද්ද? එයා කැළඹෙනවා. අන්න බලන්න. එහෙනම් මේ මානසිකව ඇති වෙන ක්‍රියාවලිය තුළ තමන්ව විසිරවීම, තමන්ව වික්ෂිප්ත කිරීම සිද්ධ වෙන්නේ දැකීම තුළ නෙමෙයි, දැන ගැනීම තුළයි. දැකීම තුළ නෙමෙයි, දැන ගැනීම තුළයි. එතකොට මේ දැන ගැනීම තුළ ඇති වෙන දැන් ඇහෙන් දකින දේ දැන ගැනීම තුළ තමයි සම්පූර්ණයෙන්ම මේ මානසික වික්ෂිප්තභාවයේ විඥානයේ බාහිර අරමුණ මත පිහිටා තැබීම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් එහෙමනම් බාහිර තත්වයක් නෙමෙයි. අපි මේක ගොඩක් දේශනාවල කියලා තියෙනවා. බාහිර ලෝකයේ තියෙන අරුබුදයක් නම් ඒ දිහා බලන හැම කෙනෙකුට මේ අරුබුදේ හට ගන්න ඕන. නමුත් ඒක හටගන්නේ නැහැ. දැන් බාහිර තියෙන දේ දැක්කා කියන ස්වභාවයේ මතම කැළඹෙනව නෙමෙයි. දැකපු දේ දැනගැනීමේ ස්වභාවයේ මතයි පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම නාම ධර්මයන්ගේ මේ ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අත්දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ කාරණේ ඇස නිසාත්, කන නිසාත්, නාසය නිසාත්, දිව නිසාත්, කය නිසාත් මේ ඇතිවෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අත්දකින්න ඕනේ. ඒවා බොහොම විස්තරාත්මකයි. ඊට පස්සේ අපි මේක මාතෘකාවක් විදියට හරි කතා කරගන්න උත්සාහ කරමු. ඊට පස්සේ කච්චායන හාමුදුරුව මතක් කරනවා කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සන්ටිතන්ති උච්චති. ප්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මිකව සිත පිහිටලා තියෙනවා කියන්නේ කවර කරුණක් මතද? දැන් බාහිරට විඥානීය පිහිටනවා කියන එක දැන් අපි දන්නවා. මොකද්ද බාහිරට විඥානීය පිහිටනවා කියන්නේ? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා අත්දකින අත්දැකීම් පරාසය තුල, අත්දැකීම් ලෝකයේ තුල එයා ඒ ක්‍රියාවලිය තුල නිමිති අනුනිමිති ගන්නේ නැතුව Tamanගේ ආයතන පරිස්සම් කර ගන්නවා. ඒ පරිස්සම් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි ඔය ඉස්සෙල්ලා පැහැදිලි කරේ. එතකොට මේ පරිස්සම් කරගන්න බැරි වීම නිසා බාහිරට විඥානීය පිහිටනවා කියලා අපි කතා කරනවා. එතකොට ඒ පරයය තමයි මුලින්ම බුද්ධ ශ්‍රාවකෙක් අනුගත වෙන්න ඕන. දෙවනි කාරණේ කියනවා දැන් ඒ කාරණේ පිළිබඳ සිහිය පවත්වන ශ්‍රාවකයෙක්ගේ දෙවෙනි පියවරක් විදිහටයි මෙතන කියන්නේ. කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සන්ටිතන්ති උච්චති. ආයුෂ්මතුනි, සිත පිහිටලා තියෙනවා කියන්නේ කවර කාරණයක් මතද? ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා දැන් එතකොට එයාගේ බාහිරට හිත විසිරෙන ගතිය දැන් නැහැ දැන් මේ වෙලාවේ. දැන් ඒතර බාහිරට විඥානී විසිරුණු ගතියක්, පිහිටන ගතියක්, වික්ෂිප්ත වෙන ගතියක් දැන් නැති ශ්‍රාවකයා ඊට පස්සේ එයාගේ විඥානී අභ්‍යන්තරයේ පිහිටන්න පුළුවන්. දැන් අභ්‍යන්තරයේත් පිහිටන්නේ නැති විදියට හිත හදා ගන්න ඕන. මොකද ලෝකේ බාහිරට විඥානීය වික්ෂිප්තව විසිරෙන ස්වභාවයක් නැතුව ඉන්න බුදුරජාණන් වහන්සේ සමකාලීත් මිනිසු හිටියා. නමුත් ඒගොල්ලන්ගේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතයේ අභ්‍යන්තරයට විඥානීය පිහිටියා. අභ්‍යන්තරයේ තුල විඥානීය පිහිටියා. ඒතකොට අභ්‍යන්තරයේ විඥානීය පිහිටනවා කියන ස්වභාවය ජරා මරණ වලින් නිදහස් වෙන එකක් නෙමෙයි. ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. දැන් බාහිරට විඥානීය නොපිහිටන වික්ෂිප්ත නොවන තැනකට හිත හදාගත්ත ශ්‍රාවකයෙක් දැන් ඊට පස්සේ යාගේ අභ්‍යන්තරයට විඥානීය පිහිටන්න පුළුවන්. දැන් මෙතන මතක් කරනවා ආයුෂ්මතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං uppajjati විහෙරති. උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලේහි ධම්මේහි විතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියන කාරණෙන් අර බාහිරට පිහිටපු නැති විඥානේ දැන් ඇතුලේ පිහිටන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මෙතන බුද්ධ ශ්‍රාවකයා බාහිරට පිහිටන්න නැතුව ඇතුලේ පිහිටව ගන්න එක හොඳයි මුල් පියවරක් විදියට. නමුත් ඇතුලේ පිහිටියාට පස්සේ ඒ ඇතුලේ පිහිටපු විඥානයේ තුල පිහිටලා ඉන්නවා නම් එතනත් ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. යම් ශ්‍රාවකේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා
විතර්ක සහිත, විචාර සහිත ප්‍රීති සුඛයෙන් ඇතිවෙච්ච පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. ඒක තාම හොඳ අවස්ථාවක්. අර බාහිරට හිත වික්ෂිප්ත වෙන්න නොදී, විසිරෙන්න නොදී, විඥානයේ පිහිටන තැනකට හදාගන්න නැතුව ඉන්නවට වඩා දැන් ඇතුලේ හිත පිහිටන එක වඩා හොඳ අවස්ථාවක්. දැන් මේ වඩා හොඳ තැනක් යෝජනා කළා. එතකොට දැන් ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 ඔස්සේ බාහිරට විඥානයේ පිහිටන තැනට නිමිති ඔස්සේ දුවන්නේ නැතුව, ඊට පස්සේ තණ්හාව ඇති වෙන විදියට පරිකල්පන හදන්න නැතුව දැන් යා පරිස්සම් වෙලා ඉන්නවා. දැන් මේ පරිස්සම් වුණ ශ්‍රාවකයෙකුට විකල්පයේ විදියට යෝජනා කරනවා අභ්‍යන්තරී විඥානයේ පිහිටව ගන්න විදියට. එතකොට දැන් අභ්‍යන්තරී විඥානයේ පිහිටව ගත්ත අභ්‍යන්තරී විඥානයේ පිහිටනවා කියලා කියන්නේ ආධ්‍යාත්මිකව හිත පිහිටියා කියලා කියන්නේ කවර කරුණක් මතද? යම් ශ්‍රාවකයෙක් කාමයන්ගෙන් වෙන් වෙලා දැන් අකුසල් ධර්මයන්ගෙනුත් වෙන් වෙලා, මොකද එයාගේ මුල් පියවර අභ්‍යන්තරයේ විඥානෙ පිහිටන්නේ නැහනේ. කාමයන්ගෙනුත් වෙන් වෙලා, අකුසලයන්ගෙනුත් වෙන් වෙලා, විතර්ක විචාර පීති සුඛ විතක්ක විචාර සහිත ප්‍රීතියෙන් සැපයෙන් ඇතිවෙච්ච පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනවා. ඒතර පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනකොට ඔහුගේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයට අනුව ගිය විඥානයක් තියෙනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයට ගිය විඥානයක් තියෙනවා. අනේ ඒ ලැබෙන ආස්වාදයටයි දැන් ඔහු ගිජු වෙන්නේ. දැන් මුලින් ඇහෙන් දකින රූපයට ගිජු වුණා. දැන් ඇහෙන් දකින රූපයට ගිජු වෙන්නේ නැහැ. මේක ප්‍රසස්තයි දැන් මේ අවස්ථාව. දැන් මොකටද ගිජු වෙන්නේ? අර පළවෙනි ධ්‍යානයෙන් ලැබෙන යම් ආස්වාදයක් තියෙනවා නම් අනේ ආස්වාදයට ගිජු වෙනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන යම් ආස්වාදයක් තියෙනවා නම් අනේ ආස්වාදයට ඔහු බැඳිලා යනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයට ඇලුණු සංයෝජනයෙන් යුක්තව ඉන්නවා. අන්න ඒකට කියනවා ආධ්‍යාත්මික විඥානයේ පිහිටියා කියලා. එතකොට ආධ්‍යාත්මික විඥානයේ පිහිටීමත් ජරා මරණ වලින් නිදහස් නෑ. හැබැයි ඒක බාහිරට විඥානයේ පිහිටනවට වඩා හොඳ අවස්ථාවක්. එතකොට ඊටාම සියුම් දැන් ඇහෙන් රූපයක් දැකලා අත්විඳින සැපයට වඩා මේ සැපේ බොහොම ශාන්තයි. මේ සැපේ බොහොම ප්‍රණීතයි. නමුත් දැන් මේ සැපයත් අතහැරලා දාන්න ඕන. ඒකයි ඔය ආනාපාන සතිය වගේ භාවනාවන් කරද්දී අපි ඔය ආනාපාන සතිය ගැන කියද්දී අපි දේශනා කරලා තියෙන්නේ පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති, සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. සුඛය ඇති වෙනකොට සුඛයට නොඇලී ආස්වාස ප්‍රාස්වාස කරන්න ඕන. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතියට නොඇලෙමින් ආස්වාස කරන්න ඕන කියලා කියන්නේ ඒකයි. දැන් මෙතන අභ්‍යන්තරයට විඥානයේ පිහිටනවා කියලා කියන්නේ මොකක්ද? එතකොට යම් කෙනෙක් කාමයන්ගෙනුත් වෙන් වෙලා, අකුසල් ධර්මයන්ගෙනුත් වෙන් වෙලා මේ විතර්ක විචාර සහිත ප්‍රීතියෙන් හා සැපයෙන් ඇතිවෙච්ච පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනවා. ඒතර පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනකොට ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයට අනුව විඥානේ තියෙන්නේ. දැන් එතනයි විඥානේ පිටලා තියෙන්නේ. ඒතර විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන යම් ආස්වාදයක් තියෙනවා. දැන් මේ ආස්වාදයට ගිජු වෙලා තියෙනවා. ඒතර ආස්වාදයට ගිජු වෙලා වැඩන්නේ ඒ ධ්‍යානය තුළ ඇති වෙච්ච යම් සැපයක් තියෙනවා නම් ඒකත් ධ්‍යානයෙන් නැගිට්ටාම නිරුද්ධ වෙලා යනවා. ඉතින් එනම් බැඳිලා වැඩක් නැහැ. ඒ ධ්‍යාන සුඛය කොහොම හරි එක දිගටම පවතිනවා නම් අන්න ඒක කමක් නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ධ්‍යාන සුඛය තුල යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයක් ධ්‍යානින් නැගිට්ටාම අනිත්‍ය වෙලා යන එකක්. එතකොට මේ අනිත්‍ය වෙලා යන තැනක විඥානේ පිහිටවගෙන හිටියොත් එතන ජරා මරණ වලින් නිදහස් නැහැ. එතන ලැබෙන ආස්වාදයට ගිජු වෙලා ඉන්නවා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඔහු බැඳිලා ඉන්නවා. ඒ වගේම විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඇලුණු සංයෝජනයකින් හිත පවත්වනවා. ඒකට කියනවා ආධ්‍යාත්මිකව හිත පිහිටියා කියලා. ආධ්‍යාත්මික විඥානේ පිහිටියා කියලා ඒකට කියනවා. අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති. ආධ්‍යාත්මිකව හිත පිහිටියා කියලා කියනවා. මුල් ස්වභාවයට වඩා මේ දෙවනි පියවර ප්‍රශස්තයි. නමුත් ඒ ප්‍රශස්ත ස්වභාවයත් අතහැරලා දාන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ ওই විදිහටම නැවත මහණෙනි මං ආයුෂ්මතු ඥානිකක් කියමි. ඉතින් තවත් භික්ෂුවක් මේ විතක්ක ਵਿਚාර සංසිඳවාගෙන තමන්ගේ හිත එකඟ කරගෙන විතක්ක ਵਿਚාර සහිත සමාධියෙන් හටගත්ත ප්‍රීතියෙන් ඉන්නවා. ඒ කියන්නේ අපි දෙවනි ධ්‍යානය ගැනනේ කියන්නේ. ඒ පුද්ගලයා තුළ සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛයට අනුගී විඥානයක් තියෙනවා. ඊට පස්සේ ඒකට ගිජු වෙලා ඉන්නවා. ඊට පස්සේ ආස්වාදයට බැඳිලා ඉන්නවා. විඥානේ පවත්වනවා. ඊට පස්සේ ආස්වාදයට ඇලුණු සංයෝජනයක් හිතේ පවත්වනවා. අන්න ඒකට කියනවා
අභ්‍යන්තරයේ හිත පිහිටියා කියලා. අභ්‍යන්තරයේ විඥානය පිහිටියා කියලා. මේ විදිහට පින්වත්නි ධ්‍යාන හතරම ගැන කියනවා. ඉතින් මේවා ගැන ධ්‍යාන ගැනත් ලොකු විස්තරයක් කරන්න ඕන. අපි ඉස්සරහට වෙනම ධ්‍යාන සම්බන්ධව දේශනාවක් කරන්න උත්සාහ කරන්නම්. ඉතින් මේ විදිහට මේ ධ්‍යාන මට්ටම තුල යම් කෙනෙක්ගේ හිත පිහිටියා නම් ඒ පිහිටීමත් බුදුරජාණන් වහන්සේ අගය කරපු ආවසානික අවස්ථාව නෙමෙයි. එතකොට යම් කෙනෙක්ගේ ජීවිතයේ අභ්‍යන්තරේ හිත නොපිහිටියා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මිකව සිත නොපිහිටියා කියලා කියන්නේ මොකද්ද එහෙමනම්? ආධ්‍යාත්මිකව සිත නොපිහිටියා කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා පින්වත්නි අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිත විචාර සහිත ප්‍රීතියෙන් හා සැපයෙන් ඇතිවෙච්ච පළවෙනි ධ්‍යානෙන් වාසය කරනකොට ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් අනුව ගිය විඥානයක් ඔහු පවත්වන්නේ නැහැ. ඒ ලැබෙන ආස්වාදයට ඔහු ගිජු වෙලා නැහැ. ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඔහු බැඳිලත් නැහැ. ඇලුණු සංයෝජනයක් පවත්වන්නෙත් නැහැ. ඒ ඇලුණු සංයෝජනයක් පවත්වන්නේ නැති නිසා ඒකට කියනවා ආධ්‍යාත්මිකව සිත නොපිහිටියා කියලා. නොපිහිටන ක්‍රමයේ ඒකයි. ධ්‍යානෙ දියුණු කරනවා, ධ්‍යානය තුල පිහිටා ඉන්නවා, නමුත් ධ්‍යානයට නොඇලුණු සිතින් වාසය කරනවා. එතකොට ඒකට කියනවා ආධ්‍යාත්මිකව සිත නොපිහිටියා කියලා. එහෙනම් බාහිරටත් විඥානේ පවත්වන්නේ නැහැ. අභ්‍යන්තරයටත් විඥානේ පවත්වන්නේ නැහැ පින්වත්නි. එතකොට අපි හොඳට දැනගන්න ඕන දෙයක් තමයි උන්වහන්සේ මතක් කරනවා කතංචාවුසෝ අනුපාදාය පරිතස්සනා හෝති. ඊළඟ පියවර තමයි බැඳීම් රහිතව අකම්පිතව ඉන්නවා කියන කාරණේ මොකද්ද? තුන්වෙනි පියවර. මුලින්ම කිව්වා මුලින්ම අපි පැහැදිලි කර අභ්‍යන්තරයට හිත නොපිහිටා ඉන්න විදිය. කොහොමද අභ්‍යන්තරයට බාහිරට හිත නොපිහිටා ඉන්නේ? බාහිරට හිත නොපිහිටා ඉන්නේ බාහිර අරමුණු කෙරෙහි වික්ෂිප්තව විසිරීලා තියෙනවා කියලා කියන්නේ. ඇහැට නම් ඇහින් රූපයක් දැක්කහම නිමිත්ත අනුව යම් භික්ෂුව විඥානේ පවත්න්නේ නැහැ. ඒ රූප නිමිත්ත කෙනෙහි ආස්වාදයෙන් ගිජු වෙලත් නැහැ. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට බැඳිලත් නැහැ. දැක්කා කියන තැන විතරයි. දැක්කා කියන තැනම අතහැරලා දානවා. ආස්වාදයෙන් බැඳිලා නැහැ. මොකද ආස්වාදයට බැඳුනොත් ඒ ආස්වාදයට බැඳීම නිසා දුක හට ගන්නවා. බැඳිලත් නැහැ. ඒ රූප නිමිත්ත අනුව ලැබෙන ආස්වාදයේ සංයෝජනෙන් යුක්ත වෙලත් නැහැ. ඒ යුක්ත වෙලා නැත්තම් ඒකට කියනවා බාහිර අරමුණට විඥානේ වික්ෂිප්ත නොවිසිරී පවතිනවා කියලා අපි මුලින් පියවරක් කතා කළා. දැන් මේ පියවරට එහා ගියපු බුද්ධ ශ්‍රාවකෙක් ඒ පියවර තේරුම් ගත්ත කෙනෙක් ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා. දැන් භාවනා කරන්න පටන් ගන්නකොට ඔන්න පළවෙනි ධ්‍යාන සැපේ උපදිනවා. එතකොට කාමයන්ගෙන් වෙන් වෙලා දැන් අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතියෙන් හා සැපයෙන් ඇතිවෙච්ච පළවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. එතකොට මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයේ අනුව ගිය විඥානයක් තමයි එතන පවතින්නේ. එතකොට මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ඒ පළවෙනි ධ්‍යානයේ ආස්වාදයට ගිජු වෙනවා. මොකද ඒක මෙහිදී ලැබෙන ආස්වාදයේ වගේ එකක් නෙමෙයි. අහින් රූපයක් බලලා ලැබෙන ආස්වාදයේ වගේ ගොරෝසු නෑ. ඊටාම සියුම් ප්‍රණීත ආස්වාදයක්. එතකොට ඒ වගේ ආස්වාදයක් ඇති වෙනකොට ඒකට බැඳෙනවා. ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඇලුණු සංයෝජනයක් පවත්වනවා. එතකොට ඒ සංයෝජන පැවැත්වීමට කියනවා ආධ්‍යාත්මිකව සිත විඥානයේ පිහිටියා කියලා අපි කතා කරනවා. නමුත් නොපිහිටන තත්ත්වය තමයි අර ධ්‍යානයේ වලින් ඇති වෙන සැපයට මේ සුඛයට ගිජු නොවි ඒ ආස්වාදයට බැඳෙන්නේ නැතුව ඒ ආස්වාදයට ඇලුණු සංයෝජනයක් පවත්වන්නේ නැතුව ඉන්නවා. ඒකට කියනවා ආධ්‍යාත්මිකව සිත නොපිහිටියා කියලා අපි කියනවා. දැන් ওই කාරණා දෙකයි. ඔන්න දෙවෙනි පියවරටත් ගියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අර මුලින් මතක් කරපු මූල පාඩේ තියෙනවා කතංචාවුසෝ අනුපාදා පරිතස්සනා හෝති කියලා. බැඳීම් රහිත වෙන්නට සිදු වුණාට පස්සේ කම්පිතව ඉන්නවා කියන කාරණය මොකද්ද? මේ අකම්පිතව ඉන්නවා කියන කාරණේ මොකද්ද කියන කාරණේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ ඊළඟ කාරණේදී අපට ඊටාම හොඳින් පැහැදිලි කරනවා. ඒ කියන්නේ තුන්වෙනි පියවර විදිහට. මොකද්ද මේ තුන්වෙනි කාරණේ? බුදුරජාණන් වහන්සේ මතක් කරපු කාරණේම මහා කච්චායනයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදාවුසෝ අසුතවා පුතග්ජනා අරියානං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ අසප්පුරිසානං අදස්සාවි සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මානං අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ.
යම් කෙනෙක් ඉන්නවා අශෘතවත් පෘථග්ජන භාවයෙන්. එයාට මේ වගේ ධර්මයක් මුණ ගැහිලා නැහැ. එයා අහලත් නැහැ මේ වගේ ධර්මයක්. ඒ වගේම යා ආර්යයන් වහන්සේලා දකින්න දක්සත් නැහැ, අඳුනන්නෙත් නැහැ. ආර්ය ධර්මයට දක්සත් නැහැ. ආර්ය ධර්මයේ හික්මිලත් නැහැ. සත්පුරුෂයෝ දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මී දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයක් තුල හික්මිලත් නැහැ. අනේ සත්පුරුෂ ධර්මයක් ඒ වගේම ආර්යයන් වහන්සේලාගේ ස්වභාවයත් අඳුනන්නේ නැති තරමට අවිද්‍යාවෙන් වැහිලා ගිය දෘෂ්ටිගත වීමක් තියෙන ශ්‍රාවකයා හැම වෙලාවකම පින්වත්නි අපි මේ පරයය නම් නිතර කතා කරලා තියෙනවා රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. එතකොට ඒ විදිහට ධර්මයක් දන්නේ නැති අශෘතවත් පෘථග්ජනය හැම වෙලාවකම රූපය ආත්මයේ හැටියට මුලා වෙනවා. අර මේ කියන්නේ විෂයාකාරික සක්කාය දිට්ඨිය. يعني විෂයාකාරික සක්කාය දිට්ඨිය දැන් මේ දේශනා අහන අය දන්නවනේ. රූපේ ආත්මයේ හැටියට මුලා වෙනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලා වෙනවා. ඊට පස්සේ පින්වත්නි ආත්මයක් තියෙනවා කියලා මුලා වෙනකොට ආත්මයේ තුල රූපය තියෙනවා කියලා හිතනවා. එක්ක රූපය තුල ආත්මය තියෙනවා කියලා මුලාවෙන් හිතනවා. මේ විදිහට මේ රූපේ මම කියලා හිතනවා. එක්ක මගේ රූපේ කියලා හිතනවා. මා තුල රූපය තියෙනවා කියලා හිතනවා. රූපේ තුල මම ඉන්නවා කියලා හිතනවා. මේ විදිහට ධර්මයක් දන්නේ නැති ශ්‍රාවකයා මුලාවටපත් වෙලයි ඉන්නේ. ඒ මුලාවට පත් වෙලා ඉන්නකේ අවදානමයි මේ පැහැදිලි කරන්නේ. එහෙම ඉන්නකොට ඒ රූපය විපරිණාමයට පත් වෙනවා. රූපේ මම කියලා හිතාගෙන ඉන්නකොට, රූපේ මගේ කියලා හිතාගෙන ඉන්නකොට, මා තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නකොට, පින්වත්නි මේ මා තුල රූපේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනාගේ රූපේ විපරිණාමයට පත් වෙනවා. වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා. ඒතකොට රූපේ විපරිණාමයට පත් වෙලා වෙනස් වීම හේතුවෙන් ඒ රූපේ විපරිණාමයට අනුව ඔහු ඒ විඥානය පවත්වනවා. ඒ විඥානය පවත්වන. එතකොට රූප විපරිණාමය නිසා ඇතිවෙච්ච වෙනසින් ඒ රූපේ විපරිණාමය නිසා ඇතිවෙච්ච වෙනස් වීම නිසා උපන් කම්පනයක් තුල ඉපදුණු කම්පනයක් තුල ඔහුගේ හිත යට කරගෙන ඉන්නවා. ඔහුගේ හිත ඒ කම්පනය තුලින් යට කර ගන්නවා. එතකොට ඒ යට කර ගැනීම හේතු කරගෙන එයාගේ ජීවිතේ කම්පාවම වැඩෙන්න පටන් ගන්නවා. ඒ කම්පාව වැඩි වෙන්න දුක වැඩි වෙනවා. දුක වැඩි වෙන්න පින්වත්නි අපේක්ෂාව ඇති වෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. එතකොට මේ බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇති වෙනවා කිව්වේ මේකයි. මේක තමයි කම්පාව. එතකොට දැන් මෙතන මේ විදියටම වේදනාව ගැනත් සංඥාව ගැනත් සංකාරය ගැනත් විඥානය ගැනත් කියන මේ පංචස්කන්ධයම ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා 20 ආකාරයක සක්කාය දිට්ඨියක් ගැන. එක්කෝ පංචස්කන්ධය ආත්මයේ හැටියට මුලා වෙනවා. පංචස්කන්ධය හටගත්තේ ආත්මයෙන් කියලා හිතනවා. ආත්මයේ තුල පංචස්කන්ධය තියෙනවා කියලා හිතනවා. පංචස්කන්ධයේ තුල ආත්මය තියෙනවා කියලා හිතනවා. ඒතකොට මේ විදිහට හිතනකොට මේ පංචස්කන්ධ ධර්මයන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්. වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක්. විපරිණාමයට අයිති දෙයක්. ඒතකොට මේ විපරිණාමයට පත්වීම තුල යාගේ විඥානය පිහිටනවා. විඥානය ඒ තුල පිහිටගෙන තියාගෙන ඉන්නවා. එතකොට මේ විපරිණාමය නිසා ඇතිවෙන වෙනස්කම නිසා පංචස්කන්ධය ආත්මීය විදියට දැක්කට පංචස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනකොට Tamanගේ හිතේ කම්පාවක් උපදිනවා. ඒ කම්පාවෙන්ම යාගේ හිත යට කර ගන්නවා. එහෙම යට කරගෙන ඉන්නකොට පින්වත්නි ඒ කම්පාව ඇති වෙලා කම්පාවට සාපේක්ෂව දුක් පරිදාහයකට යාගේ ජීවිතේ විවෘත වෙනවා. ඊට පස්සේ යාට මේක නඩත්තු කළ යුතු ස්වභාවය පිළිබඳ හිතේ අපේක්ෂාවක් ඇති වෙනවා. ඒ අපේක්ෂාව ඇති වෙලා එයාගේ විඥානීය තුල කම්පාවෙන්ම යා ගිලා බහිනවා. එතකොට මෙන්න මේ කාරණයට තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කතංචාවසෝ අනුපාදා අපරිතස්සාන හෝති බැඳීම් රහිත වෙන්න සිදුවීමෙන් කම්පා නොවී ඉන්නවා කියන්නේ කවර කාරණයක් මතද කියලා ඒකේ අනිත් පැත්තට කියනවා. ඒකේ අනිත් පැත්ත කාරණේ තමයි පින්වත්නි පංචස්කන්ධයේ ආත්මයේ හැටියට දකින්නේ නැහැ. පංචස්කන්ධය තුල ආත්මය කියලා එකක් තියෙනවා කියලා දකින්නෙත් නැහැ. පංචස්කන්ධයයි ආත්මයයි එකක් විදියට දකින්නෙත් නැහැ. මේ විදියට 20 ආකාරයක සක්කාය දිට්ඨියක් පංචස්කන්ධයේ මුල් කරගෙන යම් ශ්‍රාවකෙක්
පවත්වන්නෙත් නැහැ. ඒ පවත්වන්නේ නැති නිසාම පංචස්කන්ධය පිළිබඳ මුලාවෙන් දකින්නේ නැහැ. ඔහු දකින්නේ පංචස්කන්ධය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන දේවල් ටිකක් විදියට. රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නිසා සංකතයක් ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා කියලායි දකින්නේ. එතකොට වේදනාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච දෙයක්, ස්පර්ශයෙන් හේතු සංකතයක්, ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියන තැනින් දකින්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය පවත්වන්නේ නැහැ යා. සංඥාව කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්, ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙලා යනවා කියන විදිහේ සංකතයක් විදිහටයි දකින්නේ. සකස් වෙච්ච දෙයක් විදිහටයි දකින්නේ. සංස්කාර කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්, ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඇතිවෙච්ච සංස්කාරය නිරුද්ධ වෙනවා සංකතයක් විදිහටයි දකින්නේ. විඥානය කියන්නේ නාම රූපයන්ගෙන් ඇතිවෙච්ච දෙයක්, නාම රූප නිරුද්ධ වෙලා යනකොට විඥානය නිරුද්ධ වෙනවා කියන ස්වභාවයෙන් සංකතයක් විදිහටයි යා දකින්නේ. එතකොට විඥානය තුල මේ පංචස්කන්ධය තුල ආත්ම ස්වභාවයක් දකින්නේ. එතකොට පංචස්කන්ධයේ විපරිණාමයටපත් වෙනකොට ඒක කොහොමත් විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනකොට මේ වෙනත් ස්වභාවයකටපත් වෙනකොට විපරිණාමයටපත් වෙලා වෙනස් වීම හේතුවෙන් විපරිණාමයට අනුව ඔහුගේ විඥාණය පවත්වන්නේ නැහැ. විපරිණාමයේ ධර්මතාවයක් විදිහටයි දකින්නේ. එතකොට විපරිණාමයට අනුව විඥානයක් තියෙනකොට ඒ විපරිණාමයේ නිසා හිතේ පෙළීමක්, කඩා වැටීමක්, විපරිණාමයේ ලෝක ධර්මතාවයක්, ස්වභාවයක්, සංකතයන්ට උරුම දෙයක් විදිහටයි දැන් මෙයා දකින්නේ. දකින්නකොට ඒ දැකීම මුල් කරගෙන පින්වත්නි කම්පාවක් හිතේ හටගන්නේ නැහැ. කම්පාව විතින් කම්පිත භාවයේ විසින් එයාගේ හිත යට කරන්නේ නැහැ. එහෙම යට කරන්නේ නැතිකම නිසාම පින්වත්නි ජරා මරණ දුක ඇති වෙන්නේ නැහැ. අපේක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. අපේක්ෂා රහිතවම පංචස්කන්ධයේ හටගත්ත දේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ ආවේනික ලක්ෂණ විදියටයි ඒ පුද්ගලයා දකින්නේ. ඒ ආවේනික ලක්ෂණයේ විදියට දකිනකොට ඒ දැක්ම තවදුරටත් දියුණු කරගෙන යනකොට පංචස්කන්ධයේ පිළිබඳ දැන් මේ යථාභූත ඥානයක් ඉපදිලයි තියෙන්නේ. උපන් යථාභූත ඥානයේ තුලම කලකිරීමක් තමයි හටගෙන තියෙන්නේ පංචස්කන්ධයේ පිළිබඳ. දැන් ඉතින් කම්පා වෙන්න දෙයක් නැහැ මේකේ කියන ස්වභාවයයි ඒ පුද්ගලයා තුල පවතින්නේ. හිතෙන් යට වෙන්න දෙයක් නැහැ. මේ පංචස්කන්ධය හේතුන් නිසා සකස් වෙච්ච සංකතයක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පංචස්කන්ධය තුල ආත්මයක් හැටියට මුලාවෙන් දකින්න මොනවද තියෙන්නේ? ආත්මය කියන්නේ පංචස්කන්ධය කියලා දැකීමම මුලාවක්. ඒ වගේම පංචස්කන්ධය තුල ආත්මය තියෙනවා, ආත්මය තුල පංචස්කන්ධය තියෙනවා කියලා දැකීමම මුලාවක් කියලා දැනගත්තාම ඒ විපරිණාමයට වෙනස් වෙන ස්වභාවයට අයිති වෙච්ච මේ පංචස්කන්ධයේ වෙනස් වීම තුළ ඔහුගේ හිත යට වෙන්නේ නැහැ. යට නොවී තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා අනුපාදා අපරිතස්සනා හෝති. බැඳීම් රහිත වෙනවා කියලා. මොකටද බැඳීම් රහිත වෙන්නේ? පංචස්කන්ධය තුලයි බැඳීම් රහිත වෙන්නේ. ඒ බැඳීම් රහිත වීම නිසා එයාගේ හිත තුළ පංචස්කන්ධයේ මිදීමක් හට ගන්නවා. ඒ මිදීම නිසා මිදීමේ ඥානයක් උපදිනවා. ඒතර මෙන්න මේ කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ විස්තර කෙටියෙන් වදාළ කාරණේ මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. දැන් මේකේ පියවර 3ක් පැහැදිලි කළා. නමුත් දැන් මේක අපි මාතෘකාවක් විදිහටයි පැහැදිලි කළේ. ඒතර මේ පියවර 3 වෙන වෙනම අඩුම දේශනා 3කින්වත් පැහැදිලි කරගත්තොත් අපිට මේ ධ්‍යාන වශයෙන් වෙන් වශයෙන් ඊට පස්සේ බාහිරට විඥානයේ විසිරෙනවා වික්ෂිප්ත වෙනවා කියන එකත් වෙන වශයෙන් උදාහරණ සහිතව කතා කරගන්න පුළුවන්. දැන් පළවෙනියෙන්ම බුද්ධ ශ්‍රාවකෙක් නිවන අපේක්ෂා කරන ශ්‍රාවකෙක් පියවරක් විදියට දක්ෂ වෙන්න ඕන පින්වත්නි. බාහිරට විඥානය වික්ෂිප්ත නොවි විසිරෙන්න නොදී හිත පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. උන්වහන්සේ මතක් කරානේ සංක්ෂිප්තව අදාළ
උද්දේශය තුල බාහිරට විඥානේ වික්ෂිප්ත නොවිසිරී පවත්ව ගත්තොත් තමයි ජරා මරණ දුක ඉවර වෙන්නේ කියලා. ඔන්නයි පළවෙනි පියවර. ඒ කිව්වේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ සංවර භාවයයි කෙටියෙන්ම කිව්වොත්. නිමිති අනුනිමිති නොගෙන හිත වික්ෂිප්ත නොවන විදියට පරිස්සම් කරගන්න එකයි. ඒක පළවෙනි පියවර. එකකින් අයින් වෙච්ච කෙනෙකුට යෝජනාවක් විදියට දෙවෙනි පියවර විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක ප්‍රකටව නැති වුණත් ඔහුට හිත සකස් කරගන්න ශ්‍රාවකයෙකුට භාවනාව නිවන පිණිස උපකාර වෙන විදිය. එතකොට මේ භාවනාව තුළ එයාගේ අභ්‍යන්තරයට විඥානය පිහිටන්න පුළුවන්. අභ්‍යන්තරයට විඥානය පිහිටනවා කියලා කියන්නේ උන්වහන්සේ මතක් කරනවා මේ ධ්‍යාන උපදිනකොට ඒ ධ්‍යාන වලින් උපදින සැපේ කෙරෙහි විඥානයේ පිහිටලා ඒක උපාදානයේ වෙලා පවතින ස්වභාවයක් තියෙන්න පුළුවන්. එතකොට ඒකත් අතහැරලා දාන්න ඕනේ. ඒක අතහැරලා දාලා විකල්පයක් විදිහට ඊළඟට කළ යුත්තේ පංචස්කන්ධයේ මේ විසියාකාරයක සක්කාය දිට්ඨිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගෙන මේ පංචස්කන්ධය තුල එයාගේ හිත යට කරන්න නොදී හිත පරිස්සම් කරගන්න එක. එතකොට තුන්වෙනි පියවර. දෙයා නිවන් දොරේ හැප්පෙන මට්ටමේ ශ්‍රාවක භාවයක් දැන් මෙතන තියෙන්නේ. එතකොට එතනදී ඔහු දකිනවා යථාභූත ඥානයක් එයාගේ උපදින. අතර මේක භාවනාවෙන් උපදින්නේ. යථාභූත ඥාණයෙන් ඔහු දැනගන්නවා මේ පංචස්කන්ධය මගේ ආත්මය කියලා වසඟ කරගන්න දෙයක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ටිකක් කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම තුළ සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙනවා. ඔන්න ඔය පියවර තුනට අනුපිළිවෙලින් යම් ශ්‍රාවකයෙකුට අනුගත වෙන්න පුළුවන් වුණොත් උපාදාන රහිතව සම්පූර්ණයෙන්ම පියවරින් පියවරට ක්‍රමානුකූලව ධර්මයේ පුහුණු කරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මහා කච්චායන හාමුදුරු මතක් කරනවා මේ කතාව ඔබ වහන්සේලාට සැකනම් ගිහින් මම මේ කියපු කතාව විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න කියනවා. ඒතර උන්වහන්සේලාත් මහා කච්චායන හාමුදුරුව කොයිතරම් දක්ෂ කෙනෙක් වුණත් සංඝයා අතර සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අතර කොයිතරම් අගය කරපු කෙනෙක් වුණත් ප්‍රශංසා කරපු කෙනෙක් වුණත් උන්වහන්සේ කියන කතාවම අහගෙන යන්න ලෑස්ති වුණේ නැහැ. උන්වහන්සේලා ගිහින් කෙලින්ම බුදුරජාණන් වහන්සේගෙන් මේ කතාව අහනවා. ඒ උන්වහන්සේගෙන් විමසනවා. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වත් මේ කතාව පිළිගන්න ඕනේ. දැන් ඔබට පුළුවන් මේ උද්දේශ විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන උද්දේශ විභංග සූත්‍රය බලන්න. මේ පියවර තුන ඔස්සේ බලන්න. එහෙම නැත්නම් මේ සූත්‍රය කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නම බැහැ. මම මේ සරලව පියවර තුනක් ඔස්සේ මේක පැහැදිලි කරන්න උත්සාහ කළා මිසක් මේක දීර්ඝ සූත්‍රයක්. එහෙම බලනකොට ඔබට යම් තාක් දැනීමක් හදාගෙන මේ නිවන් මාගේ පියවර තුනක් විදියට ඉස්සරහට යන ශ්‍රාවකයෙකුට යම් උපකාරයක් ගොඩනගා ගන්න පුළුවන්. මේක මහා කච්චායන හාමුදුරුවෝ දේශනා කළාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භික්ෂු සංඝයා මේ කතාව අහනවා. ස්වාමීනි මෙන්න මෙහෙම අපිට උද්දේශය ගැන පැහැදිලි කරකමක් තිබෙන. අපි මේක මහා කච්චායන හාමුදුරුවන්ගෙන් ඇහුවා. මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ අපිට මේකට උත්තරයක් ලබා දුන්නා. උන්වහන්සේ මෙන්න මේ බඳු උත්තරයක් තමයි අපිට ලබා දුන්නේ කියලා මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ හරියට අගය කළා. පණ්ඩිතෝ භික්කවේ මහා කච්චානෝ මහා පඤ්ඤෝ භික්කවේ මහා කච්චානෝ. මෙන්න මේ විදිහට අගය කරන්නේ. මහා කච්චායන ඊට නුවණවත් කෙනෙක්. මහා කච්චායන කියන්නේ මහා ප්‍රඥාවන්ත කෙනෙක්. මහා කච්චායන කියන්නේ ඊටාම ඥානවන්ත කෙනෙක්. ඔබ ඔය කාරණය මගෙන් ඇහුවනම් මම ඔබට ඔය කාරණේ පැහැදිලි කරන්නෙත් ඔය විදිහටමයි. මගෙන් ඇහුවනම් ඔය විදිහටමයි මමත් පැහැදිලි කරන්නේ. මහා කච්චායන කියන්නේ බොහෝම ප්‍රඥාවන්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ හරියට මේ භික්ෂු සංඝයා මැදදී මහා කච්චායන හාමුදුරුවෝ අගය කරලා තියෙනවා. ඒකට අපිට ඊටාම පැහැදිලි දැන් මේ දහම් කොටාසේ බුදුරජාණන් සංක්ෂේපයෙන් මුලින් කියපු එක පිළිබඳ යම් අදහසක් ඔබට තියෙන්න පුළුවන්. මොකද්ද මුලින් කියපු අදහස? අපි ඒක මතු කරගෙන දේශනාව හමාර කරමු. යතා යතා භික්කවේ භික්ඛු උපපරික්කේය යතා යතස්සු උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සෙය්‍ය බහිද්ධා භික්කවේ විඥානේ අවිතක්කේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතෝ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ සමුදයං සම්භවෝ න හෝති. මහණෙනි යම් අයුරකින්
යම් අයුරකින් නුවණින් විමසන භික්ෂුවගේ විඥානය. නුවණින් විමසන ශ්‍රාවකයෙකුටයි මේක උදව් වෙන්නේ. නුවණින් විමසන භික්ෂුවගේ විඥානේ බාහිරට වික්ෂිප්ත නොවේ. බාහිරට වික්ෂිප්ත නොවිය යුතුයි. ඒ කිව්වේ මොකද්ද? අර අපි කියපු බාහිර අරමුණු වලට වික්ෂිප්තව විසිරීලා පවතිනවා කියු මොන අදහසින්ද? උන්වහන්සේ වදාරන්නේ අර රූප නිමිත්ත අනුව ආස්වාදයට බැඳිලා යන්නෙත් නෑ. සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්නෙත් නෑ. බාහිර අරමුණට වික්ෂිප්තව වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා කියලා. ඒක තමයි ඒ කිව්වේ. ඊළඟට උන්වහන්සේ වදාලා අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය පරිතස්සය බහිද්දා භික්කවේ විඥානේ අවිතක්කේ අවිසටතේ සති මේ විදිහට කියාගෙන යනවා. ඒ කියන්නේ විඥානේ බාහිරට වික්ෂිප්ත නොවි තියාගන්නවා, ඇතුළටත් වික්ෂිප්ත නොවි තියාගන්නවා, අභ්‍යන්තරයටත් වික්ෂිප්ත කරගන්නේ නැහැ. විඥානය අභ්‍යන්තරයට වික්ෂිප්ත නොවිසිරී පවත්වනවා කියලා කියන්නේ ධ්‍යාන වලින් උපදින සැපයටවත් ඇලෙන්නේ නැහැ කියන එකයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා අකම්පිතව සිටින කෙනා විදියට පැහැදිලි කරපු ධර්ම කොටාසේ තියෙන පංචස්කන්ධයේ උදේවැය සම්බන්ධ අදහසයි. මෙන්න මේ විදියට පියවර තුනක් ඔස්සේ නිවන අභිමුඛ වෙන ශ්‍රාවක භාවයක් පිළිබඳවයි උද්දේශ විභංග සූත්‍රය පැහැදිලි කළේ. මේක ඊටාම සංක්ෂිප්ත දේශනාවක්, ගැඹුරින් විමසන්න කියලායි ඔබට යෝජනා කරන්නේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා. තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං